ආයිබෝන් ළමයි. මේ කොටසේදී අපි කතා කරමු එකම සමාන්තර රේඛා අතර වූ එකම ආධාරකය සහිත සමාන්තරා සහ ත්‍රිකෝණවල වර්ගඵලය ගැන. මම මතක් කරන්නම් දැන් අපි ත්‍රිකෝණයක් අඳිනවා නම් ත්‍රිකෝණයක අපි මේ මොකද්ද ඒකේ ආධාරකය දන්නවා කියමු. ඒ කියන්නේ මම මේ B කියලා දාන්නම් බේස් හැටියට. ඒත් එක්කම ඒකේ සමාන්තර රේඛා දෙක නැත්නම් ඒකේ ලම්බ උස අපි ගන්නවා නම් ඒකට මම h කියලා දෙන්න. මේ ලම්බ උස මේ දෙක දැනගත්තාම අපිට මෙන්න මේ සමීකරණය දාලා මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න පුළුවන්. සමාන්තර ආශ්‍රයක් ගත්තොත් ඒකෙත් මහා ලොකු සීනයක් නැහැ. මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒත් එක මේ දෙකත් සමාන්තරයි. මේකෙත් අපි මෙන්න මේ ආධාරකයේ දිග දන්නවා. ඒත් එක්කම ඒකට අඳින ලම්බ උසත් දන්නවා. h කියලා. එතකොට මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය වෙන්නේ h ගුණ කිරීම b. ඒගොල්ලන් කියන්නේ මෙන්න මේ එකම සමාන්තර රේඛා දෙකක් අතර පිහිටනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ උස සමානයි. ඒත් එක්කම දෙන්නගෙම මේ ආධාරක පාදය සමානයි නම් අපිට කියන්න පුළුවන් මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් කියලා. එතකොට මම මේ සමාන්තරාශ්‍රය ඇතුළෙම තව ත්‍රිකෝණයක් අඳින්නම්. මට මේ ත්‍රිකෝණය මෙහෙම අඳින්නත් පුළුවන්. මෙන්න මෙහෙම අඳින්නත් පුළුවන්. නැත්නම් මට මෙතෙන්ට ගිහිල්ලා අඳින්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයගලන්ට පේනවා ඇති මේ ත්‍රිකෝණය පාදයේ කොහෙන් ගත්තත් සමානයි. ඒත් එක්කම මේකේ ලම්බ උස අනිවාර්යයෙන්ම මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතර උස කියලා ඔයාලට පේනවා. ඉතින් අනිවාර්යයෙන්ම සමාන්තර රේඛා දෙකක් අතර තියෙන්නත් ඕනේ. ඒත් එක්කම එකම ආධාරකය තියෙන්නත් ඕනේ. එච්චර තමයි අපිට බලන්න තියෙන්නේ. අපි ගණන් කිහිපයකට එතකොට මේක තවත් පැහැදිලි වෙයි. 8.3 අභ්‍යාසයේ 5 වෙනි ගාන බලන්න. මේකෙදී ත්‍රිපීසීමක් ඇඳලා තිනවා. ඒත් එක්කම මේ පාද දෙක සමාන්තරයි. මෙයා සමානයි කියලා දීලා තියෙනවා. ඒත් එක්කම මෙතනේවත් සමානයි කියලා දීලා තියෙනවා. ඒත් එක්කම කියනවා මෙන්න මේ ADF කියන කොටසේ වර්ගඵලය සමානයිලු AF වල වර්ගඵලයට. අපිට කියලා තියෙන්නේ මේ ABFD ත්‍රිපීසියමේ වර්ගඵලය ABCD ත්‍රිපීසියමේ වර්ගඵලයෙන් හරි අඩක් බව සාධනය කරන්න කියලා. එතකොට මම මෙතන ABFD වල වර්ගඵලයට අදාළ සමීකරණය දාන්න. ABFD මම මෙතන ඇඳලා පෙන්නන්නම්. ABFD මෙන්න මේක තමයි ඒ වර්ගඵලය. ඒ ත්‍රිපීසියම. ඒතර මේකේ වර්ගඵලය හොයනවා නම් අපිට කරන් තියෙන්නේ ලම්බ උස ගුණ කරන්න මෙන්න මේ දෙක AB ධන DF ගුණ කිරීම භාගය. එතකොට මම ABCD වල වර්ගඵලය හොයනවා නම් මම ඒක ඇඳලා පෙන්නන්නම්. ABCD මෙන්න ඒ කොටස. මම කෙටියට දාන්නේ පුළුවන් නම් දිග එක දාන්න. h ඔයගලන්ට මම පෙන්නන්නම් h කියන්නේ මෙන්න මේ ලම්බ උස. එතකොට h ගුණ කිරීම AB ධන DC ගුණ කිරීම භාගය. මම වැඩේ ලේසි කරන්න සාමාන්‍යයෙන් මෙන්න මේ පාදවල වලට ඉංග්‍රීසි අකුරු දෙන්න. මේකට සිම්පල් A කියලා දෙනවා මෙන්න මේ කොටසට. එතකොට මේ හින්දාම මේ කොටසත් ඒ වගේම සිම්පල් A ගන්නවා. එතකොට මේ ලොකු එකට මම මෙතන B කියලා ගයක් දෙනවා. එතකොට දන්නවා මෙන්න මෙතන ඉන්න එක්කෙනත් B කියලා. දැන් මේ සමීකරණ මම නැවත වතාවක් අර සාමාන්‍ය විදිහට ලියද්දි h ගුණ කිරීම AB වෙනුවට මට B දාන්න පුළුවන්.
df වෙනුවට මට a දාන්න පුළුවන්. ගුණ කිරීම භාගය. එතකොට මේක නැවත වතාවක් ලියනවා නම් h ගුණ කිරීම ab වෙනුවට b දාලා dc කියන්නේ 2a ධන b කියන දිග. මොකද මේ මුළු එකේම දිගනේ dc කියන්නේ. එතකොට මට ඒක a විදිහට ලියන්න පුළුවන්. මේ dc වෙනුවට දාන්න 2a ධන b ගුණ කිරීම භාගය. මේක තවත් සුළු කරලා ලියමු. h ගුණ කිරීම 2b ධන 2a ගුණ කිරීම භාගය කියලා. එතකොට මේක ටිකක් සුළු කරාම මට පේනවා ඇති මට මේ 2 කියන එක එළියට ගන්න පුළුවන්. මොකද දෙන්නගෙම පොදුයි. එතකොට b ධන a ගුණ කිරීම භාගය කියලා එනවා. එතකොට මේක කැපිලා යනවා මේ භාගය. එතකොට එනවා h ගුණ කිරීම b ධන a කියලා. එතකොට පේනවා ඇති මෙතන තියෙන්නේ h ගුණ කිරීම b ධන a වල භාගය. එතකොට මෙහි හරිය තියෙන්නේ h ගුණ කිරීම b ධන a කියලා. එතකොට පෙන්වන්න පුළුවන් මේ ත්‍රිපිසියමේ වර්ගඵලයෙන් අඩක් කියලා. ඔයාලට තේරෙනවද මේ වගේ අර අපි පාද නම් කරාම කොච්චර ලේසිද කියලා මේක බලා ගන්න. අන්න ඒකයි මම මේ වගේ බීජ පද වලින් මෙහෙම පාද නම් කරන්නේ. හත්වෙනි ගාන බලන ළමයි මේගොල්ලන් කියනවා ABCD සමාන්තරාශ්‍රයේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය O වෙනවලු. x යනු AB පාදයේ මත පිහිටි ඕනෑම ලක්ෂයක් හරි. ඉතින් මධ්‍ය ලක්ෂයද කියලා එකේ දීලා නැහැ. ඒත් එක්කම x හා DC මෙතන y වල හම්බ වෙනවලු. පළවෙනි කීදී අහනවා BOX ත්‍රිකෝණයේ වර්ගඵලය COY ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා පෙන්වන්නලු. එතකොට මෙතන ලාවට ඇඳලා පෙන්වන්නම්. BOX කියන්නේ මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණය. එතකොට COY කියන්නේ මෙන්න මෙතන ඉන්න ත්‍රිකෝණය. දැන් මේ දෙන්නගේ වර්ගඵලය සමානයි කියලා පෙන්වන්න මම එක එක විදි හෙව්වා. මට පේන එකම විදිය තමයි මේ දෙන්න අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් නම් වැඩි ලේසියි කියලා. මට වෙන විදියක් නම් හිතා ගන්න අමාරුයි. ඉතින් අංග සම ත්‍රිකෝණ දෙක අංග සමයි නම් අනිවාර්යයෙන්ම වර්ගඵල සමාන වෙන්න ඕනේ. ඉතින් මම ත්‍රිකෝණ අංග සාම්‍ය පාවිච්චි කරලා මේ කොටස කරන්නම්. BXO ත්‍රිකෝණය හා අනිත් පැත්තෙන් CYO ත්‍රිකෝණය. එතකොට දන්න ඒවා ටික ලියාගෙන යන්න. BO පාදයේ සමානයි එහා පැත්තේ ඉන්න OC පාදයට ඒක දත්තයක්. ඒ වගේම අපි දන්නවා දැන් මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවානේ. එතකොට මෙතන ඒකාන්තර කෝණ යුගලයක් හැදෙනවා. XBO සමානයි එහා පැත්තේ OCYට. ඒකට හේතුව XB සමාන්තරයි CY නිසා. ඒ කියන්නේ මේවා දෙක ඒකාන්තර කෝණ යුගලයක්. එතකොට ඒත් එක්ක මේ තවත් ඒකාන්තර කෝණ යුගලයක් හැදෙනවා මේ දෙන්නගේ. BXO සමානයි එහා පැත්තේ ඉන්න OYCට. ඒකටත් එකම හේතුව ඒකාන්තර කෝණ යුගලයක්. හරි. එම නිසා අපිට කියන්න පුළුවන් BXO ත්‍රිකෝණය අංග සමයි CYO ත්‍රිකෝණයට කෝකුපා අවස්ථාවේදී. කෝණය පාදය. මෙතනත් කෝණය පාදය. එම නිසා අපිට කියන්න පුළුවන් BXO ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි CYO ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඊට පස්සේ දෙවෙනි කොටසට අපිට මම අර කලින් කළා වගේ මේ පාදවලට නම් දෙන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මේ AXට මට කියන්න පුළුවන් මේක යගේ A කියලා. ඒත් එක මෙතන ඉන්න එක්කෙනා B කියලා මට කියන්නත් පුළුවන්. දැන් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන කරලා අපිට කියන්න පුළුවන් XB සමානයි එහා පැත්තේ ඉන්න CYට. අනුරූප අංග. එතකොට ඔයාලට මේ CYටම මේ B කියන අගය දෙන්න පුළුවන්. හරි?
ඒත් එක්කම මෙතන DC කියන්නේ A ධන B. මොකද මෙතන සමාන්තර ආශ්‍රයක් තියෙන හින්දා. එතකොට අපි හොයන්න තියෙන්නේ AXYD වල වර්ගඵලය. තව එකක් මම මෙතන H කියන අගය දෙන්නම්. H කියන අගයෙන් අදහස් කරන්නේ මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතර තියෙන ලම්බ දුර. හරි? එතකොට භාගය ගුණ කිරීම H ගුණ කිරීම AX ධන YD නේ dy. එතකොට මේක තවත් ලස්සනට ලියනවා නම් අපිට ලියන්න පුළුවන් භාගය ගුණ කිරීම H AX වෙනුවට දාන්න පුළුවන් A ධන dy කියන්නේ එතකොට අපිට පේනවා ඇති A ධන B ධන B. ඒ කියන්නේ A ධන 2B. මේක මම තවත් සුළු කරලා ලියනවා. මෙතන 2A ධන 2B. එතකොට භාගයෙන් ගුණ වෙන හින්දා H ගුණ කිරීම A ධන B කියලා තමයි ඉතුරු වෙන්නේ. දැන් මේ විදිහටම අපි ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය හොයමු. එතකොට මේකට අදාළ දේ වෙන්නේ ලම්බ උස ගුණ කිරීම පාදය. ඒ කියන්නේ DC. DC මට ලියන්න පුළුවන් H ගුණ කිරීම A ධන B කියලා. එතකොට පේනවා මෙන්න මේ වර්ගඵල දෙක සමානයි කියලා. එම නිසා මේ දෙන්නගේ වර්ගඵල සමානයි කියලා අපට කියන්න පුළුවන්. ඊළඟට අපි මේ තුන්වෙනි කොටසට යන්. ඒකේ කියනවා AXYD ත්‍රිපිසියමේ වර්ගඵලය ADO ත්‍රිකෝණේ වර්ගඵලයෙන් දෙගුණයක් කියලා පෙන්වන්නලු. එතකොට මම ඒ අදහස් ADO කියන්නේ මෙතන ඉන්න ත්‍රිකෝණය. අපිට කියන්න පුළුවන් ADO ත්‍රිකෝණය තියෙන්නේ මෙන්න මේ ABCD සමාන්තරාශ්‍රය කියලා. ABCD වල ආධාරකයයි සමාන්තර එකම මේ පිහිටන්නේ එකම සමාන්තර රේඛා දෙකක් අතර ඒත් එක්කම එකම ආධාරකයක් සමග. එම නිසා ඔයාලට කියන්න පුළුවන් ADO ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයකට කියලා. එතකොට ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ භාගයේ ගුණ කිරීම මෙතන ඔයා හොයාගත්ත අගය. H ගුණ කිරීම A ධන B. ඒත් එක්කම කලින් ගානේදී පෙන්නුවා මේ ත්‍රිපිසියමේ වර්ගඵලය සමානයි මෙන්න මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට කියලා. මොකද මේ ගත්ත දේම තමයි ඔයාලට මෙතන හම්බුනේ. එතකොට කියන්න පුළුවන් භාගයේ ගුණ කිරීම AXYD වර්ගඵලය කියලා දාන්න පුළුවන්. එහෙනම් ඔයා මේක අරකින් භාගයකට සමානයි කියලා පෙන්වනවා. එතකොට 7 වෙනි ගානත් ඉවරයි. 5 වෙනි ගාන බාන ළමයි ABCD සමාන්තරාශ්‍රයක්ලු. හරි? ඒක දීලා තියෙනවා. ඒත් එක්කම මේක ඇතුලේ PBC කියන ත්‍රිකෝණය ඇඳලා තියෙනවා. මම මෙතන ඒක මාක් කරලා පෙන්නන්නම්. මෙන්න මේ ත්‍රිකෝණය. ඒගොල්ලන් කියනවලු CPB ත්‍රිකෝණයේ වර්ගඵලය CQD වර්ගඵලයට සමානයි කියලා පෙන්වන්නලු. මේ මම මාක් කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය මේ එළියෙන් එක්කෙනාට සමානයි කියලා පෙන්වන්නලු. ඉතින් අපි අර ප්‍රමේයම පටන් ගමු. දැන් ඔයාලට පේනවා මේ සමාන්තරාශ්‍රය ඇතුළෙම තියෙන ත්‍රිකෝණයක් තමයි මේක. හරි? ඒත් එක්කම එතකොට මට ප්‍රමේය පාවිච්චි කරලා කියන්න පුළුවන් CPB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයකට. ඔයාලට මේකට කියන්න පුළුවන් AD සමාන්තරයි BC සහ BC ආධාරකය. නැත්නම් අර ඔයගොල්ලන් ඉගෙන ගත්ත ප්‍රමේය දාන්න ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ.
මම මේක දැන් මේ මට පහසුවට ඔයගොල්ලන් පේපර්ස් වල ලියද්දී අනිවාර්යෙන් ප්‍රමේය දිගට ලියන්න. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණයටත් අර වගේ දෙයක් කරමු. ඔයාලට පේනවනේ මෙන්න මේ ත්‍රිකෝණය. මම මෙතන මාක් කරලා තියෙන එක. මේකටත් අපිට අර වගේ සමීකරණයක් දාන්න පුළුවන්. මොකද ඔයාලට පේනවනේ ABCD අර එකම සමාන්තර රේඛා දෙක අතර තියෙන හින්දා. එතකොට කියන්න පුළුවන් මම වෙන පාටකින් ලියන්නම්. CQD ත්‍රිකෝණය වර්ගඵලය සමානයි ABCD සමාන්තරාශය වර්ගඵලයෙන් භාගයකට. ඒකටත් අර හේතුවම දාන්න මේ අවස්ථාවේදී ඔයාගේ සමාන්තර පාද යුගලය වෙන්නේ AB උයි DC ඒත් එක්කම ආධාරකය වෙන්නේ DC කියන ආධාරකය. එම නිසා ඔයාට කියන්න පුළුවන් මොකද මේ දෙන්නගේම මේක සමානයි. මේ දෙක ඔයාට සම්බන්ධ කරලා කියන්න පුළුවන් CQD වල වර්ගඵලය සමානයි එහා පැත්තේ ඉන්න CPB ත්‍රිකෝණේ වර්ගඵලයට කියලා.